समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजन्ते शृण्वन्तु सद्मुक्तम् धम्मश्रवणकारो अयं भगवन्तः धम्मश्रवणकारो अयं भगवन्तः धम्मश्रवणकारो अयं भगवन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से ततस्सो समाधिभावनान्तावतो समाधिभावना भाविता मौलिकता दिट्ठधम्मसुखविहाराय संवत्सति अष्टांशो समाधिभावना भाविता बहुलीकता ज्ञानदर्शनाय ज्ञानदर्शनपतिलाभाय संवत्सति अष्टांशो समाधिभावना भाविता मौलिकता सतिसम्पजन्याय संवत्सति अष्टांशो समाधिभावना भाविता मौलिकता आसमानं खराय संवत्सतीति पिंवत्ने संबोधि योगाश्रमये वारसेकटवरा ते सामाजिकावं रक्करला दिनतुलक भावनावतु एवं कठिन महापूजा पिंकम एकावज्जव पिंकम मालावत्म सिद्धे धर्मदेशना को මේක වාර්ෂිකව කෙරෙන විශේෂ පූජා ධර්ම දේශනාදී පිළිපදිනවා. මේ 2015 වර්ෂයේ නොවැම්බර් මාසේ 4 වෙනිදා 3-4 විදියට මේ පින්කම් මාලාව පැවැත්වෙනම අද ඉතින් ප්‍රථම දවසේ. හෙට උදේ තමයි සීල භාවනාදී කටයුතු සිදු කරන්නේ. ඒ වුණාට අද ධර්ම දේශනයක් පවත්වනම
භාවනා යෝගීන්ගේ ප්‍රයෝජනේ සඳහා මේ ධර්ම දේශනාවට දායකත්වය ලබාගෙන තිබෙනම පුණ්‍යසිරි ජයවීර මහත්මයා ඇතුළු පවුලේ ඥාතීන්. ඒ පුණ්‍යසිරි මහත්මයා ඉතින් අපට ඉඳලා බොහොම උදව් උපකාර කළ මහත්මේ එතුමාගේ පරලෝකපත් වන ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට සුජීවත්ව සිටින සමත සෙත්පතීමට කියන මේ බලාපොරොත්තු ඇති කරගන්න. සමතම මේ පින්කම උපකාර වෙලා ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. මේ එතුමාට පමණක් නෙවෙයි අද ඉතින් විශාල පිරිසක් ඉන්නවා රැස්වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. පැයක් විතර ධර්ම දේශනා පවත්වන්නේ හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ භාවනාදී කටයුතු වැඩි දියුණු කරගෙන තවදුරටත් ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වීර්යය වඩන්නට ඕන. අද මාතෘකාවට ගත්තේ මේ භාවනා යෝගීන්ටම ප්‍රයෝජනවත් වන දේශනය. මේක බොහොම ඉස්සර මේ ශාලාවේ දේශනා කළා මතකයි. බොහොම කාලයකට පස්සේ තමයි නැවතත් ඒක දේශනා කරන්න ඕන කියලා කල්පනා කරේ. කාටත් බොහොම ප්‍රයෝජනයි. මේ දේශනාව ගත්තේ ධම්මසේනයේ සරියුත් මහරහතන් වහන්සේ වදාළ සංගීත සූත්‍රය කියලා එකක් තියෙනවා. අනේ සූත්‍ර දේශනාව. උන්වහන්සේ මේවා තමන්ගේ ස්වශක්තියෙන් දේශනා කරනවා නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා මතකේ තබාගෙන තමයි මේ දේශනා සිද්ධ කරන්නේ. මේ දේශනාවෙන් කියවෙන්නේ සමාධි භාවනා හතරක් පිළිබඳව. මේ භාවනා කරන අයටම අවශ්‍ය කරන කරුණු. ඉතින් අපි ඉස්සර මේ වැඩසටහනේදී ධර්ම දේශනාවලට වෙනත් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා. එවමත් අපේ මේ දායකයන්ට හුඟක් දෙවියන්ගේ දේශනා ගැලපෙන්නේ නැතුව වගේ වුණා. ඊට පස්සේ ඒක නවත්තලා දැම්මා. ඒ සම්බෝධි යෝගාශ්‍රයේම ස්වාමීන් වහන්සේලාගෙන් ඒක කෙරෙන්නේ ඉගැන්වුවා. මේ දේශනාව බොහොම වැදගත් එකක්. සමාධි භාවනා කරනවා. ඒ සමාධි භාවනා කියනකොට මෙතන විදර්ශනා භාවනාවක් තියෙනවා. නමුත් ඒ ඔක්කොටම පොදු වචනයක් වශයෙන් සමාධි
දේශනා කරලා තියෙනවා. තතස්සෝ සමාධි භාවනා. සමාධි භාවනා හතරක් තියෙනවා. තතස්සෝ සමාධි භාවනා හතරක් තියෙනවා. මොනවද ඒවා? සරියුත් මහ රහතන් වහන්සේම වදාරනම අත්ථාසෝ සමාධි භාවනා භාවිතා බෞලී කතා දික්ඛ ධම්ම සුඛ විහාරාය සම්පatti. අරත්නේ ඥානි භික්ෂුන් වහන්සේලාට වදාරන්නේ සමාධි භාවනාවක් තියෙනවා. මේක දික්ඛ ධම්ම සුඛ විහාරාය කියන්නේ මෙලෝ සැප පහසුව සඳහා. මෙලෝ සැප විහරණය සඳහා තමයි මේ සමාධි භාවනාව හේතු වන්නේ. පරිදි අත්ථාසෝ සමාධි භාවනා ඥාන දර්ශන පටිඝාභාය සම්පatti. එවත්නේ තවත් සමාධි භාවනාවක් තියෙනවා. මේ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස එක හේතු වෙනවා. ඔය දෙවේ සමාධි භාවනාව. අත්ථාසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සම්පatti. එවත්නේ තවත් සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩි දියුණු කරාම සති සම්පජඤ්ඤය සඳහා හේතු වෙනවා. තුන්වෙනි සමාධි භාවනාව. අත්ථාසෝ සමාධි භාවනා භාවිතා බෞලී කතා ආසවානං khයාන සම්පatti. අරත්නේ තවත් සමාධි භාවනාවක් තියෙනවා. ඒක භාවිත කළාම වැඩි දියුණු කළාම ආශ්‍රවයන් ක්ෂය. මේ හතරවෙනි භාවනා සමාධි භාවනාව. මේ දේශනාවේ ඔක්කොටම සමාධි විදර්ශනා තේරෙතම පොදු වචනයක් ඇටියෙ. සරියුත් මහ තෙරුන් වහන්සේ මේ සමාධි භාවනා කියන වචනය භාවිත කරලා තියෙනවා. පොදු වචනයක් ඇටියෙ. ඉතින් අපි බලමු මොනවද ඒවා කියලා. උන්වහන්සේම දේශනා කරනවා. විස්තර කරලා දෙනවා. කතමාචාවසෝ සමාධි භාවනා භාවිතා බෞලී කතා දික්ඛ ධම්ම සුඛ විහාරාය සම්පatti. අවස්ථේ මෙලෝ සැප විහරණය සඳහා හේතු වන සමාධි භාවනාව මොකක්ද? දික්ඛ ධම්ම සුඛ විහාරාය කියන්නේ මෙලෝ සැප විහරණය සඳහා. මෙලෝ සැපය සඳහා. ඉදමාසෝ වික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිකාරං විවේකජං වේදිතුකං පඨමඥානං උපසම්පatti විහෙරති. කොහොමද ආරම්භය? අවස්ථේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වෙලා. විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත ප්‍රථම ඥානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. ඔන්න මෙලෝ සැප ලබා
දෙන සමාධි භාවනාව. ඒ පළමුවෙන්ම ප්‍රථම ධ්‍යානය ගැන දේශනා කළා. ප්‍රථම ධ්‍යානය මෙලොව සැප ලබා දෙන භාවනාව. ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඉස්සරණ හැටියට වේ නහන තුණු කැටිවලට දාන වතුර දාන කලවම් කරනවා. දැන් හාල් පිටි පාම් පිටි වගේ ඒවා කැටියකට දාන වතුර දාන හොඳට කලවම් කරනවා. කලවම් කරාම ගුලියක් වගේ වෙනවා. ඉතින් ඒ වතුර නොගැන වුණු දෙයක් කොතරම්වත් නැහැ. හැමතැනම වතුර ගෑවිලා. ඒ වගේ මේ විතරක විචාර වේද සුඛ ඒකාග්‍රතා කියන ප්‍රථම ධානයට එළඹුණාම සමරදිනවා. ප්‍රීති සුඛයෙන් ශරීරයේ හිත කය දෙකේ ස්පර්ශ කළ නොකළ තැනක් නැහැ කියලා වදාරනවා. මුළු හිත කයම ශරීරය හිත කයම ප්‍රීති සුඛයෙන් ස්පර්ශ කරනවා. කාම හොඳ මිහිරි සූර්යයක් තමයි. නිරාමිත සූර්යයක්. මේක මෙලොව සැප විසනගියා. ඇති තමයි වදාරන්නේ. ඒ ගැන විස්තර කරන්න වෙලාව නෙමෙයි. මේ ප්‍රථම ධ්‍යානයේ උපදාගෙන භාවනා කරගෙන යනකොට දෙවෙනි ධ්‍යානයේ පැත්තට හරවනවා. ප්‍රථම ධ්‍යානයේට සමයදීමම ඒකටම ඇබ්බැහි වුණොත් දෙවෙනි ධ්‍යානයට යන්න බැරි වෙනවා. ඒක අත්හැර දාන්න. සමාධියම නවත්තල දෙවෙනි ධ්‍යානය උපදව ගන්නවා කියලා භාවනා කරනවා. එහෙම කරගෙන යනකොට ඔය විචාරක විචාර කියන දෙක බොහොම ගොරෝසු දෙකක් ඇටියට වැටෙන්න පටන් ගන්නවා. හිතට එපා වෙනවා. අන්තිමට හිතේ උපදින්නේ නැතුව යනවා. හිතට එපා වෙලා. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුන විතරයි හිතේ පාඩේ සමාධියත් එක්ක. ඒකට කියනවා ද්විතිය ධ්‍යාන දෙවෙනි සමාධිය කියලා. ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනෙන් යුක්ත සමාධිය. ඒකට උපමාව තමයි විශාල විලක් තියෙනවා. මේ විලක පිටතින් වතුර ගලා එන්නේ නැහැ. විලේ වතුර පිටතට ගලා යන්නේ නැහැ. හොඳට වර්ෂාපතනේ වැටෙනවා. ඉතින් මේ විලේ ජලයේ පිරීලා උතුරනවා වගේ තියෙනවා. ඒ විලේ යුග සීතල ජලයෙන් ස්පර්ශ නොකර කෙනා හැමතැනම මේ විලේ යුග සීතල ජලයෙන් ස්පර්ශ කරනවා. ඒ වගේම ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ දෙවෙනි ධ්‍යානයේ සමවැදුනම ඒක මෙලෝ හොඳ සැප විඳිනවා. ප්‍රීති සුඛයෙන් හිත කය දෙකේ ස්පර්ශ නොකළ තැනක්. ඔය දෙවෙනි ධ්‍යානයේ පිළිබඳ උපමාව. ඕවා තමයි මේ මෙලෝ සැප විහරණය කියලා වදාළේ. ඊළඟට තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය කියන එක මහා ගොරෝසු රළු එකක් ඇටියට වැටෙන්න පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන ක්‍රමයෙන්
ප්‍රීතිය හිතෙන් ඈත් වෙලා යනවා. එපා වෙනවා හිතට. එතකොට ප්‍රීතිය හිතේ උපදින්නේ නැතුව යනවා. අන්තිමට කොහොමදවත් ප්‍රීතිය හිතේ උපදින්නේ නැහැ. එතකොට සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධ්‍යාන. සාදු කියන්නකො අපේ තුන්වෙනි ධ්‍යානයේ පිළිබඳව සාකච්ඡා කරමු. සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත. ඕම සුවදායක එකක්. මෙලෝ සැපදිකට. ඒක උපමාවට පෙන්වන්නේ දැන් නෙළුම් මානෙල් වගේ මල් විල්වල ඇදෙනවා. ඒක දිය යකට යනවා. දිය යට වෙනවා. ඒකට නෙළුම් මානෙල් වගේ මල් වල සීතල ජලයෙන් ස්පර්ශ නොකළ තැනක්. සීතල ජලය ඇතුළේ තමයි නෙළුම් මානෙල් මල් තියෙන්නේ. ඒ වගේ තුන්වෙනි ධ්‍යානයට වැටගත්තාම සමවැදුනහම සුවයෙන් ප්‍රීතිය නෙමේ සුඛයෙන් හිත කය දෙකේ ස්පර්ශ නොකළ දෙයක්. ඒ තරම් සුවදායක එකක් මේ තුන්වෙනි ධ්‍යානය. ඒකත් මෙලෝ සැපයි. ඊළඟට හතරවෙනි එක. හේම භාවනා කරගෙන යද්දී මේ සුඛය සැපය කියන එකත් බොහොම රළු එකක් හැටියට වැටෙනවා. දැන් අපට සීතල සුළඟක් ශරීරයේ වදිනකොට හරි සනීපයි. නමුත් හතරවෙනි ධ්‍යානයේ කිට්ටුවට එනකොට මේ සීතල සුළඟක් ශරීරයේ ඇපෙන එක කටුවක්ක් අදින්නවා වගේ එකක් වෙනවා. මොකද මේ සුඛය පිළිබඳව ඇති වෙන විරාගය පාවෙනවා. ඒකෙන් මොකද ඉතුරු වෙන්නේ උපේක්ෂාව තමයි. පෙක්ඛාසති පාරිසුද්ධිය කියලා කියන්නේ. පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත වූ හතරවෙනි ධ්‍යානයේ තේරෙන්න වාසය කරනවා. ඒකේ උපමාව තමයි යම් කෙනෙක් හොඳට සීතල ජලයේ නාලා ඉවර වෙලා සුදු වස්ත්‍රයක් අරගෙන ඔළුවේ ඉඳන් පොරව ගන්නවා. එතකොට මුළු ශරීරයේම මේ ඉරුතු ගුණයෙන් ස්පර්ශ නොකළ තැනක් නැහැ. ඒ වගේ මේ හතරවෙනි ධ්‍යානය
මුළු ශරීරේම උපේක්ෂා සුඛයෙන් ස්පර්ශ කරනවා. ඔන්න ධ්‍යාන හතරගෙන මෙලෝ දැකගෙන කියන්නේ ඔබ තමයි. චිත්ත ධම්ම සුඛ විහාරාය සම්මත්තති. මෙලෝ දැකගෙන සදා හේතු වෙනවා. ඒක තමයි පළවෙනි සමාධි භාවනාව. ඊළඟට දෙවෙනි එක අත්ථා කතමාචාවතෝ සමාධි භාවනා භාවිතා භවයේ කතා ඥාන දස්ස පටිලාභාය සම්මත්තති. අරත්නේ කවර භාවනාවක් වැඩි දියුණු කරාමද ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවතී. මේ ඥාන දර්ශනයේ කියන එකේ නොයෙක් තේරුම් තියෙනවා. මෙතන කියන්නේ මේ දිබ්බ චක්ඛු ඥානයේ පිළිපදව. ඉදාවතෝ වික්ඛු ආලෝක සංඥං මානසිකරෝ. යථා දිවා කතාරක්ඛින් යථා රක්ඛින් කතා දිවා ඉති අපලේවෝනද්දේන චේතසා සප්පභාසං චිත්තං භාවේති කියලා. ඒ තුන්වෙනි එක දෙවෙනි එක දිබ්බ චක්ඛු ඥානය සඳහා ආලෝක ධාරා වඩමින් කරන භාවනාව කියන්නේ දේශනා කරන්නේ. ඥාන දර්ශන ප්‍රතිලාභය. ඥාන දර්ශනය කියන්නේ එතන මේ දිබ්බ චක්ඛු ඥානය සඳහා හේතු වෙනවා කියන්නේ. ඔය දිබ්බ චක්ඛු ඥානය උපදවා ගැනීමට ආලෝක පතිනේ කියන එක වඩන්න. ඒක හොඳට වඩලා ඉතින් තමන් වාඩි වෙලා මනසින් කොහොම ඈත තියෙන මනුෂ්‍ය ලෝක තියෙන නොයේ රූප දර්ශන දකින්න පුළුවන්. දිව්‍ය ලෝකවල තියෙන ඒවා ඔක්කොම දකින්න. ඒක උපදවා ගන්නවා. හැබැයි හඳහන්නට රූප දකින එක විතරයි. දීප චක්කු කියන්නේ ඒකයි. රූප දර්ශන දේවාංගලම් මාළිවාසු ආරාමිය ඔක්කොම රූප දර්ශන දකින්න පුළුවන්. ඒක තමයි ඥාන දර්ශන පටිලාභාය සම්මත්තති කියලා බතාන්නේ. මේ දෙක සමාධි භාවනා පැත්තටම බලවිච්ච දෙකක්. මුල් සමාධි භාවනා දෙක. අපිට වැදගත් වෙන්නේ ඊළඟ භාවනා දෙක තමයි. මේ සරියුත් මහා රහතන් වහන්සේම දේශනා කරනවා කතමාචාසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සම්මත්තති. අරත්නේ කබර සමාධි භාවනාවත් වැඩි දියුණු කරාම සති සම්පජඤ්ඤ කියන්නේ සිහිනුවර සඳහා පවතී. සති මේක අපේ භාවනාවට සම්බන්ධ වෙන බොහොම වැදගත්ම එකක් තමයි. ඉදාන්තෝ වික්ඛුනෝ විදිතා වේදනා උප්පජ්ජන්ති විදිතා වේදනා උපට්ඨහන්ති විදිතා වේදනා අම්බත්තං වච්ඡන්ති. ඔන්න තමා දැනුමත්ම වේදනා පායි. වේදනාව ගැන මෙතන ප්‍රධාන වශයෙන් දේශනා. විතරකාදී ගැන තියෙනවා ප්‍රධාන කතාව වේදනාව.
विदिता वेदना उत्पद्यन्ते न තමා දැනුවත්වම වේදනා පාල වෙනකොට තමා දන්නවා දැනුවත්ව මේක පාල වෙනවා දැන් අපි භාවනා කරනකොට තියාදීලා තියෙනවා මේ ආයත මේ වේදනා සංවේදනාදී ධර්මයන් මෙනෙහි කරන්න කියලා. ඉතින් වේදනා කියලා කිව්වට බොහෝ දෙනාට මේ දුක් වේදනාව තමයි හිතින් අල්ලගන්න පුළුවන්. සැප වේදනාව ගැන තරම් එහෙම වැටහීමක් නැහැ. මේ දුක් වේදනාව ගැන බලනවා. ඉතින් අපි භාවනා කරගෙන ඉන්නකොට සමාධි භාවනාවක් කරනවානේ. හිතේ tempatකම ඇති කරගෙන සමාධි භාවනා කරනවා. ඊළඟට අපි ශරීරයට අවධානය යොමු කරනවා මේ විදර්ශනා භාවනාවට. එතකොට කොතන හරි වේදනාවක් දැනෙනවා. අපි හිතමු දුක් වේදනාවක් කියලා දැනෙන එක කාටත් ප්‍රකටයි. දුක් වේදනාවක් දැනෙනවා. එක්ක ධනිස්සල එහෙම නැත්නම් පිටකොන්ද සිටේ ඔය ආත්‍යාගෙන එන තැන්වල එහෙම නම් සට්ටම් වල ඔය තැන්වල තමයි උක දැනෙන්නේ. මොකද මේ දැනෙනවා කියන්නේ අර වදාන මොකද විදිතා වේදනා උප්පත්තිය. අන්න තමා දැනුවත්වම වේදනා පහළ වෙනනම් වේදනාව පහළ වෙච්ච බව පහළ වෙන බව තමා දැනගන්නවා. විදිතා වේදනා උප්පත්තිය. ඉවේකයි. විදිතා වේදනා උපස්ථාන. දැන් අර කියේ වේදනාව පහළ වෙන එක ගැන. ඊළඟට උපස්ථාන කියන්නේ පිළිදලා හිතේන තුරු වෙලාවක්. වෙලාවක් පිළිදලා හිතේනවා. සමහර විට වැඩි වෙලාවක් ඔය දුක් වේදනා පිළිදලම ධනිස්ත පිටකොන්දාදී කරනවා. මේ වැඩි වෙලාවක් පිළිතියක් එතන තනි වේදනාවක් නැති. වේදනා සමුමය වේදනා ධාරාවක් වේදනා ගොඩක් තමයි එතන තියෙන්නේ. වේදනා කියුවාම එකක් නෙවෙයි. එකක් කියලා ගත්තා නම් මේක වැරදි දෘෂ්ටියක්. එතන තියෙන්නේ වේදනා සමූහයක්. වේදනා ධාරාවක්. එතෙන් මේක පවතිනවා. උපස්ථාන කියන්නේ පිටා සිටිනවා. විදිතා අබ්බත්තං ගච්ඡං සමාන දැනුවත්වම එක නැති වෙලා. දැන් අපි භාවනා කරනකොට වේදනාව ගැන වේදනාවක් ඇති වුණාම අපි මෙනෙහි කරනවා අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒක දීගකින් නැති වෙලා. අම්මත්තං ගච්ඡන්ති කියලා වදාළේ. ඔබට වේදනාව පහළ වෙනවා දැනගන්නවා. වේදනාව පිහිටා සිටිනවා දැනගන්නවා. වේදනාව අභාවයට යනවා දැනගන්නවා. ඔක තමයි මේ තුන්වෙනි භාවනා ක්‍රමය. ඇටියට වදාළේ. සති සම්පජඤ්ඤාය සංවත්තති. සිහිනුවන සඳහා හේතු වෙනවා. සති සම්පජඤ්ඤාය.
ඔය සති සම්පජඤ්ඤ කියන මේ පද දෙක භාවනාවෙන් වඩනකොට ඉතාම වටිනා පද දෙකක් පාලි භාෂාවේ. සති සම්පජඤ්ඤ. අපි ඔබ නිතරම සිංහලෙන් කියනවා සිහිනුවන කියලා. සති සම්පජඤ්ඤ කියන්නේ සිහිනුවන. සති සම්පජඤ්ඤාය සම්වත්තති. මේ තුන්වෙනි භාවනා ක්‍රමයේ ප්‍රතිඵලය තමයි සිහිනුවන සඳහා හේතු වෙනවා කියලා. සිහිනුවන කරවතිය. දැන් සිහියක් නුවණක් අවශ්‍ය වෙනවා. අපි නිතරම ඔක සිහිනුවන කියලා මේ පාවිච්චි කරන පුරුදු වෙලා තියෙන්නේ පාලි භාෂාවේ තියෙනවා සතිනේපත්ව කියලා පද දෙකක්. මේ දෙකත් ඕවාගේම තමයි. සතිනේපත්ව කියලා කියන්නේ සිහි නොවන කියන එක තමයි. සිහි නොවන. සිහි නොවන භාෂාව ගැනීම සඳහා උපකාරී වෙනවා. මේක තමයි මේ තුන්වෙනි භාවනා ක්‍රමය. සිහි නොවන සිහිය කියනකොට විතරෝම අදහස් කරන්නේ මේ සතර සතිපට්ඨානයේ තියෙන සිහිය තමයි. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ගැන පවත්වා ගන්න සිහිය. ඒක තමයි සති කියන එකෙන් අදහස්. සම්පජඤ්ඤ කියලා කියන්නේ අර ඉදිරියට යනවා ආපස්සට එනවා අවශ්‍යතාවයකට වටා පිටා බලනවා අඳිනවා පරවනවා ආදී මේ හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කරලා කිරීම නුවණ මෙහෙයවීම. ඒකට කියනවා සම්පජඤ්ඤ කියලා. මෙන්න මේ සති සම්පජඤ්ඤ සිහි නුවණ සිහිනුවන සඳහා ඒ සති සම්පජඤ්ඤාය සම්වත්තති. අන්න සිහිනුවන පිළිතුරා ගැනීම සඳහා උපකාරී වෙනවා. ඒ තුන්වෙනි භාවනාව. සිහිනුවන පිළිතුරා ගැනීම සඳහා. දැන් මේක අපි කරන මේ භාවනාවට කෙලින්ම සම්බන්ධ වේදනාවයි විදිතා වේදනා උපජ්ජන්ති විදිතා වේදනා උපත්තහන්ති විදිතා වේදනා අම්බස්සං ගච්ඡanti. වේදනා පහළ වෙච්ච බව Taman දැනගන්නවා. සිහි නුවණින් දැනගන්නවා. ඊළඟට ඒක හින්දක් වෙලා පිළිගා සිටින එක ඒකත් දැනගන්නවා. දින්ගක් වෙලා තිබෙන අභාවයට යනවා ඒකත් දැනගන්නවා. ඔක තමයි සති සම්පජඤ්ඤ සිහි නුවණ සඳහා හේතු වන භාවනාව කියලා මේ සරියුත් මහ තෙරුන් වහන්සේ වදාළා. ඒ තුන්වෙනි භාවනා ක්‍රමය. ඊළඟට හතරවෙනි එක. පඨමං සාවුතෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති. හැරෙන්නේ කවර සමාධි භාවනාවක්ද වැඩුවා ප්‍රගුණ කළාම ආශ්‍රවයන්ගේ ශරීරම සඳහා පවතී. මේක විදර්ශනා භාවනාව. කලින් කියපු එකත් විදර්ශනා භාවනාව. නමුත් මේ දෙකම ඔක්කොටම පොදු වශයෙන්ක් වශයෙන් පරිඋත්සාහෝ බුදුහාමුදුරුවෝ සමාධි භාවනා කියන වචනේ භාවිත කරලා තියෙනවා. මේ හතරේ
මොකක්ද මේ ආශ්‍රවයන්ගේ ඡේවීම සඳහා ඡේ කර ගැනීම සඳහා උපකාරී වෙන භාවනා පිළිවෙල. ඉතාවසෝ භික්ඛු පංචසු උපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති. අනේ භාවනා ක්‍රමය. අවස්ථේ සාසනේ වික්ෂුව යෝගාචරය පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දකිනින් වාසය කරනවා. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිනින් මොන වාසය කරනවා. මේ සාසනේ යෝගාවචරය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා වහවා වෙනස් වී යනවා කියලා. ඉතින් එහෙම දේශනා කළාට මේ සාමාන්‍ය ජනයාට මේක මහ ලොකු ගැටලුවක්. එයා හිතන්නේ වෙන විදියකට. අපේ ජීවිතය මෙහෙමම තියෙද්දි ඒක නැති වෙනවා කියලා ඔය ආකාර වලින් තමයි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට මේ පංච උපාදානස්කන්ධය ඇතිවෙමින් නැතිවෙමින් තමයි පවතින්නේ. ඒමයි මේකේ පැවැත්ම. දැන් අපිට දැන් පංච උපාදානස්කන්ධය කියනකොට රූප උපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඒ පහ. ඔබ තමයි උපාදානස්කන්ධ කියන්නේ. සබත පංචත උපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති. පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඇතිවීම නැතිවීම දකිමින් වාසය. කොහොමද මේක දකින්නේ? මේක තමයි තියෙන ගැටලුව. මේ භාවනා කරන අය සියාදෙන කාරණා විතර ගත්තනම් මොකේ කිසිම ගැටලුවක් නැහැ. අපි නිදසුනක් දෙකක් අරගෙන බලමු. වේදනාවක් මාර්ගයෙන් බලමු. දුක් වේදනාවක් කාටත් වැටෙන්නේ දුක් වේදනාව. අපි හිතමු ධනිස්සේ හෝ පිටකොන්දේ හෝ හිතේ හෝ කොතන හරි දුක් වේදනාවක් ඇති වෙනවා කියලා. මේ දුක් වේදනාව වේදනාවට තනියෙන් ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ. ඊතරෝම සංඥා සංස්කාර විඥාන කියන මේ අනිත් තුනත් ඒකාබද්ධ කරගෙන තමයි වාසය කරන්නේ. කො වෙන වෙන කරන්නත් බෑ. කොහොමදවත් වෙන කරන්න බෑ වෙන්නේ. එකටම යන්නේ. එකට උපදිනවා, එකට නැති වෙනවා, එක ආරම්භක පිළිපැනවා, එක දොරටුවක ක්‍රියාත්මක වෙනවා. ලක්ෂණ හතරක් සම්ප්‍රයුක්ත ලක්ෂණ කියලා. ඒකටවත් වෙන කරන්න බෑ. වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර එකටම තමයි උපදින්නේ. ඒ වේදනාදී ධර්ම වලට පවතින හැටිකුත් නැහැ, රූපයක් නැහැ, රූපස්කන්ධයක් නැහැ.
දැන් අපි මේ අරමුණ නිදර්ශනට ගත්තාම අපි වේදනාවක් මෙනෙහි කරනවා. මේ වේදනාවේ තියෙනවා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර. කිසිම සැකයක් නැහැ හතරම තියෙනවා. ඒකේ වේදනාව මොකක්ද මේ අරමුණු කරගන්නේ ශරීරයේ කොටසක් ශරීරය. ශරීරය කියන්නේ මොකක්ද රූපස්කන්ධය. එතකොට රූපස්කන්ධය කියනවා වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ හතරයි පාදේ. කොට වේදනාව මෙනෙහි කරගෙන යනකොට ඇති වෙනවා නැති වෙනවා නම් මොකක්ද මේ වෙන්නේ? පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා. දැන් මෙතන සරියුත් මහ තෙරුන් වහන්සේම වදාළා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථය. අන්න තේරුම් ගන්න. මේ රූපයගේ පහළ වීම මේ රූපයගේ අභාවය කියනවා. අපි අර කලින් සාකච්ඡා කරන නිදර්ශන ගන්න මේ ඉති වේදනා. ඉති වේදනා මෙන්න මේක වේදනාව. ඉති වේදනායේ සමුදය මෙන්න මේ වේදනාව පහළ වීම. ඉති වේදනාය අත්ථය මෙන්න වේදනාව අභාවයේ කියනවා. තුන් අවස්ථාව. ඉතින් අපි භාවනා කර්මස්ථානයේ යොමු කරලා ගත්තාම අපි භාවනා කරනකොට දැනෙනවා වේදනාව. අන්න ඉති වේදනා මෙන්න මේක තමයි වේදනාව. ඒ වේදනාව කියන්නේ විඳිනවා කියන එක නෙවෙයි. සැප දුක්ඛ ආදී මනෝහරි විඳින එකට තමයි වේදනාව කියන්නේ. දැන් මෙතන සාමාන්‍ය සම්මුති ව්‍යවහාරයේදී අහවලා වේදනා විඳිනවා, අවලා දුක් විඳිනවා, අවලා සැප විඳිනවා, ඔහොම කියනවා විවහාර කරනවා. පුජ්‍යලේ කියන්නේ. නමුත් එහෙම පුජ්‍යලේකුගේ විදීමක් නැහැ. එහෙම පුජ්‍යලේකුට විදින්න බෑ. දැන් විදින්නේ කවුද කියලා අහුවොත් කරතුරු හැටියට ගන්නේ කවුද? කවුද විදින කරතුරු හැටියට ගන්නවා නම් විදීම කරන්නේ වේදනාව තමයි. වේදනාව තමයි විදීම කරන්නේ. සම්නෝක තමයි මේ වරද්දගෙන තියෙන්නේ. කෙනෙක් විදිනවා, සත්‍යයක් විදිනවා, පුජ්‍යලයක් විදිනවා කියලා ගත්ත ගමන් වැරදි දෘෂ්ටිය. කවුද විදින්නේ? විදින කෙනෙක් නැහැ. විදීම කරන්නේ කවුද? වේදනාවම තමයි. වේදනාවම විදීම කරනවා. ඔබට ඉති වේදනා අන්න මේ විදීම කරන්නා වූ වේදනාව මේකයි. ඉති වේදනාය සමුදය මෙන්න මේක තමයි වේදනාවගේ පහළ වීම. වේදනාව පහළ වීම. ඉති වේදනාය අත්ථය. ඊළඟට මෙන්න මේක තමයි වේදනාව අභාවයට යන්නේ. දැන් ඔය කියේ පංච උපාදානස්කන්ධය පිළිබඳ. ඔය පංච උපාදානස්කන්ධය කෙටි කරලා ගන්නවා නාම රූප කියලා. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතරට කියනවා නාම කියලා. මොකද අරමුණට නැමෙන ආන්දමක් වගේ අරමුණට ඇදිලා යන නිසා එකට කියනවා නාම කියලා. ඊළඟට මේ රූප කියන ඒවා කැඩිලා බෙදිලා වෙනස් වෙන නිසා රූප කියනවා. නාම රූප.
ඔය පංච උපාදානස්කන්ධයේ කෙටි කළා නාම රූප වශයෙන් ගන්නවා. අපි ඒකට නිදර්ශනක් අරගෙන බලමු. දැන් අපට ඇහැට යම් කිසි රූප දර්ශනයක් ලැබෙනවා. ඒකට මෙතන ඇසට ලැබෙන රූප දර්ශනය කාටේ කියන ඒකේ මේ කන්නාඩියට වැටෙනවා වගේ රූප සෙවණලි වැටෙනවා. ඒ රූප දර්ශනයක් ඇතිවෙනවා. එතකොට පිටතින් අර එන දර්ශනයක් ඒකත් ඇසක් කියන මේ දෙක ඇතුළත් වෙන්නේ රූපස්කන්ධයට. ඒ දැක්ක රූපයේ පිළිබඳව ඇති වෙනවා සතුටක් හෝ අසතුටක්. ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා. එතකොට ඒක ඇති වෙනවා අන්න වේදනාව. දුක් වේදනාව ඇති වෙනවා, සැප වේදනාව ඇති වෙනවා. තමන් ඒක ප්‍රිය කරන රූප දර්ශනයක් නම් සුඛ වේදනාව ඇති වෙනවා. අප්‍රිය අමනාප එකක් නම් දුක් වේදනාව ඇති වෙනවා. සමහර වේදනාවක් තියෙනවා. ඊළඟට තමන්ට දැනගන්න ලැබිච්ච දර්ශනය හඳුනා ගන්නවා. අරූප කවවතේ මො පරම එකක් වශයෙන් මො හඳුනා ගන්න. එතන සංඥාවක් තියෙනවා. ඒ අනුව රාගාදී සිතුවිලි හෝ දේශාදී සිතුවිලි පාරන. ඒවා තමයි සංස්කාර. ඒවත් ඇති වෙනවා. ඊළඟට හිතෙන් කරන්නේ අරමුණු දැනගන්න. ඒකට ඒ හතරම ඇති. ඒ හතර තමයි නාම ධර්ම කියලා කියන්නේ. ඒ හතර ආශ්‍රය කරගෙන පවතින්නේ රූප ධර්ම, නාම රූප. ඔය කෙටිකල් ගත්තාම නාම රූප. පොඩ්ඩක් විස්තර කරලා ගත්තාම පංච උපාදානස්කන්ධය. ඒකට මෙතෙන්දී දරියොත් මහ දෙවියන් වහන්සේ වදාරනවා ඉති රූපං ඉති රූපාය සමුදය ඉති රූපාය අත්තර. මෙන්න මෙහෙමයි රූපස්කන්ධය, මේකයි රූපස්කන්ධයේ පහළ වීම, මේ රූපස්කන්ධයේ අභාවයට යාම. ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තර. මෙන්න මේක වේදනාව, මේ වේදනාවේ පහළ වීම, මේ වේදනාව අභාවයට යාම. ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තර. මේක තමයි සංඥාවේ පහළ වීම. ඊළඟට මේ සංඥාව, මේක සංඥාවේ පහළ වීම, මේ සංඥාව අභාවයට යාම. ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්තර. මෙන්න මේවා සංස්කාර, රාග දේශ ආදී සිතිවිලි. ඒවා තමයි සංස්කාර. ඉතින් ඒවා පහළ වීම මේමයි, අභාවයට යාම මේමයි. ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තර. මෙන්න මේක තමයි විඥානය. මේ විඥානයේ පහළ වීම විඥානයේ අත්තේ අභාවයට යාමයි. ඔන්න මෙතන වදාළේ එහෙමයි. කතමා චාවකෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආශවානං khයානි සම්මත්ත. අවත්නේ කවර සමාධි භාවනාවක්ද වැඩිවම දියුණු කරාම ආශ්‍රමයන්ගේ ක්ෂේම සදා හේතුවයි. ඒක තමයි මේ වදා. ඉදාවුසෝ බික්ඛු පංචක උපාදානස්කන්ධේසු උදයබ්බ්‍යානුපස්සී විහෙරති. උදයබ්බ්‍යානුපස්සී විහෙරති. උදය කියන්නේ ඇතිවීම නැතිවීම. අනුපස්සී කියන්නේ ඒ අනුව නැවත නැවත සිහිනුවණින් දැකීම.
දැන් අපි මේ කරන භාවනා ගැනම තමයි දේශනා කරන්නේ. උද්‍යප්පය කියන්නේ ඇතිවීම නැතිවීම. අනුපස්සේ කියන්නේ නැවත නැවත ඇතිවීම නැතිවීම නැතේ දැකීම. අනුපස්සේ කියන්නේ ඒකයි. තවක පංචස උපාදාන ඛණ්ඩේතු උද්‍යප්පයානුපස්සී විහෙරති. පංච උපාදාන ඛණ්ඩයේ ඇතිවීම නැතිවීම දකිමින් අනුපස්සනා කරනාට කලින් කියලා තියෙනවා. පංච උපාදාන ඛණ්ඩයේ ඇති වෙන්නේ නැති වෙන්නේ මෙහෙමයි කියලා. අපි සියුම් ප්‍රමාණයක් කරන් ගන්නවා. දැන් අපට දැනෙනවා හිත දුවනවා කියලා. හිත දුවන්නේ නැහැ ඉතින් ඒක විවහාරයක් විතරයි. අපට දැනෙනවා ජීවමාගේ වෙනස් අරමුණකට හිත පැන්නා. බොහොම ඉක්මනින් මේක මේ භාවනා කරන කාටත් වේලා කොච්චර ඉක්මනට හිත පණිනවද කියලා. ඒ පණින හිත එකක් නෙමෙයි. එක හිතක් කියලා ගන්න වල දෙකක් නෙමෙයි සිත් සමූහයක්. සිත් ගොන්නක් තමයි එතන තියෙන්නේ. ඒක ශරණේ නැති වෙනවා නැති වෙනවා. වහා මතක් කරේකින් මගේ සිහියේ පංගු කොටස් ඇති අඩු ගානක් තුළ මේක ඇති වෙනවා නැති වෙනවා. ඒක තමයි පහළ වෙනවා විනාශයටපත් වෙනවා. සිතේ ඇති වෙන ධර්මයන් ගැන බැලුවාම ඉතාමත්ම ඉක්මනින් මේවා කියලා නැතුණා. උද්‍යප්පයානුපස්සී කියන්නේ ඔක තමයි. ඇතිවීම නැතිවීම දකිමින් සිහිනෙන් යුක්තව වාසය කරනවා. ඒක තමයි ආශ්‍රවයන්ගේ ශෛලීම සඳහා හේතු වන සමාධි භාවනාව හැටියට වදාළා. ආශ්‍රවයන්ගේ ශෛලීම ආශ්‍රව ගැන දෙයක් විදියට තියෙනවා. සාමාන්‍ය මට්ටමේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා හතරක් තියෙනවා. කාම, භව, දිට්ඨි, අවිද්‍යාව. ආශ්‍රව කෙලෙස් තමයි ගලා හැරෙන කෙලෙස්. හිතට ගලා හැරෙන කෙලෙස් තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රවාණං කයාය සම්මා ආශ්‍රයයන්ගේ ශෛලීම සඳහා හේතු වෙනවා. අර විදියට භාවනා මනසිකාරය. එතකොට පංච උපාදානස්කන්ධයේ පිළිබඳව උද්‍යප්පයානුපස්සීව වාසය කළා නම් අනේක තමයි ආශ්‍රවයන් ශේඛරීමට උපකාරී වෙන භාවනාව. ආශ්‍රවාණං කයාය සම්මා ඒක මාර්ග බල වශයෙන් ගත්තහම දීක්ෂාස්ත්‍රවේ කියන එක සෝවාන් මගින් ඡේ වෙලා මාව සංකල වෙනවා. ඊළඟට කාමාශ්‍රවය අනාගාමී මගින් ඡේ වෙලා යනවා. භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන දෙක රහත් මගින් තමයි ප්‍රහාණය වෙලා යන්නේ. ඒ විදිහට තමයි අනුපිළිවෙල. මෙන්න මේක තමයි මේ භාවනා හතරක් වශයෙන් සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කළේ. එතකොට මෙලොව සැප විහරණය සඳහා හේතු වන භාවනාව සමාධි භාවනාව. මොකක්ද පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන මේ ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා නම් ඒක තමයි මෙලොව සැප විහරණය. මෙලොව සැප විහරණය සඳහා හේතු වන භාවනාව. ළඟට දෙවෙනි එක ඥාන දර්ශන පරිරාමය සම්මත. ඒක මේ අපි කරන එකක් නෙමෙයි. නමුත් දිවස උපදවන අය
ආලෝක සංඥාව වඩනවා. යථා ජීවා තථා රක්ඛින් යථා රක්ඛින් තථා යති. අපේ යෝනම් දේන චේතසා සප්පභාසං පිත්තං භාවේති කියලා කියන්නේ ප්‍රභාස්වරිත වඩනවා. දිබ්බචක්ඛු ඥානය. ඒ දෙවේ භාවනාව. එකක් දිබ්බචක්ඛු ඥානය සඳහා හේතුයි. තුන්වෙනි එක විදිතා වේදනා උපජ්ජන්ති විදිතා වේදනා පක්ඛාන්ති විදිතා වේදනා පස්සංගත. තමා දැනුවත්ම වේදනා පහළ වෙනවා පවතිනවා විනාශය යනවා. සිහිනුවන සඳහා හේතු වන භාවනාව. සමාධි භාවනාව. හතරවෙනි එක තමයි ඉදාවතෝ වික්ඛු පංචසු උපාදානස්කන්ධේසු උද්‍යප්පයන්පත්ති විහෙරති. පංච උපාදානස්කන්ධේ පිළිබඳව ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අක්ෂරමෝ කියලා මේ වදාළ ඇටියට මේ රූපයයි පහළ වීම මේ රූපයගේ අවබෝධය. මේ වේදනාවයි වේදනාවේ පහළ වීමයි වේදනාවේ අනාත්මය. සංඥා සංස්කාර විඥාන මේ පහේම පහළ වීමයි මේ වේදනා සංඥා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහමයි ඒකේ පහළ වීම මෙහෙමයි අභාවයට යාම. ඔය විදිහට තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම ආශ්‍රවයන් ශ්‍රේෂ්ඨවීම සඳහා හේතු වෙනවා කියලා තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ භාවනා හතර දේශනා කළේ. මේක උන්වහන්සේ උපදවාගෙන දේශනා කළ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නොඑක් තැනදී ඔබ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉගෙනගෙන තමයි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ. මේ භාවනා අතර සමාධි භාවනා අතර පිළිබඳව. හිතේ පින්වත් දෙයක් පමණ වේලා ගත වුණා මේ වැඩි කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාරණා අතර පිළිබඳව. විස්තර කරනවා නම් තව බොහෝ කාරණා තියෙනවා. ඒ වගේ යන්නේ නැහැ. අද ධර්ම දේශනාව මෙතකින් අමාර කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ අපේ වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාව මේ භාවනා යෝගීන්ටම භාවනා කරන අයටම ප්‍රයෝජනක්තයි කියලා කල්පනා කරලා තමයි මේ සිද්ධිය මේ සමාධි භාවනාව ගැන මාතෘකාවක් කරගෙන කරුණාවක් කියලා. ඉතින් මේ ආයතනය ගැන සෑහෙන වැටහීමක් ලැබෙන්නට ඕනේ. ඉතින් මේ අනුව කටයුතු කරලා භාවනා කරලා තමන්ගේ භාවනා තවදුරටත් වැඩි දියුණු කරගෙන තමන් ප්‍රාර්ථනා කරන වෝදියලින් शांत अपने स्वरूप अमानियं दपिन्नट विरिवरन्नट आदने धर्म देशनावे दायकत्वे धरन्ने पुण्यतिरि जयवीर महात्मा पुण्यतिरि जयवीर महात्मा दायकत्वे लभावे